හත්වෙනි ප්‍රශ්නේ අපි කතා කරලා තිබුණේ පුතේ. මම මේ කතා කරන්නේ ඔයාලගේ පෙළ පොතේ පුනරීක්ෂණ අභ්‍යාසමාලාවේ අන්තිම පුනරීක්ෂණ අභ්‍යාසමාලාව තුන්වන වාරයේ ඉලක්ක කරගත්තු පුනරීක්ෂණ අභ්‍යාසමාලාවේ 115 පිටුව. අහනද තිරස් බිමක පිහිටි. තිරස් කියන්නේ පුතේ පැටලි තලයක් මත. තිරස් බිමක පිහිටි. ABC නම් ලක්ෂ 3ක දල පිහිටීම දැක්වෙන රූප සටහනක් මෙහි දක්වා ඇත. ABC තුන් දෙනාගේ පිහිටීම තමයි මේ දල රූප සටහනේ දක්වලා තියෙන්නේ. ඊළඟට ඒකේ තියෙන රූප සටහන මම බෝඩ් එකේ දානවා පොඩ්ඩක් අවධානයෙන් අහගෙන ඉන්න. එතන පුතේ 6 වෙනි ප්‍රශ්නේ පිටු අංක 115 තුන්වෙනි පොත. මෙන්න මේ ආකාරයට උත්තර නිරූපණය කරලා මෙන්න මේව පෙන්නලා තියෙනවා. ඊළඟට ආයේ මේව රේඛාවක් තියෙනවා. ඔන්න ඔහොම යකලා තියෙනවා. එතකොට අපිට පේනවා මෙන්න මෙතනින් උත්තර නිරූපණය කරලා මෙතනට උත්තර නිරූපණය කරලා මෙතන දීලා තියෙනවා පුතේ කෝණය අංශක 70ක්. මෙතන දීලා තියෙනවා කෝණය අංශක 20ක්. එරුම් ගන්න හරියට පුතේ මෙතන මීටර 40ක් දිග පෙන්නනවා. මෙතන මීටර 75ක් දිග පෙන්නනවා. මෙතන මෙහෙම පල්ලෙහාට දික් කළා මෙතන කෝණය අංශක 50යි කියලා පෙන්නනවා. මෙතන පල්ලෙහාට උත්තර නිරූපණය කරනවා. මේ ස්ථානයේ A, මේ ස්ථානය C, මේ ස්ථානයේ C, මෙතන තමයි B. ඔන්න ඔය විදිහට සටහන් කරලා තිනවා. මෙතන මීටර 85ක් පෙන්නනවා පුතේ. මීටර 85ක් ඈතයි කියලා පෙන්නනවා. තොරතුරු වශයෙන් තියෙන්නේ ඔච්චරයි. හොඳට බලා ගන්න පුතේ. තොරතුරු වශයෙන් තියෙන්නේ මේ ටික විතරයි. බලන්න හොඳට අවධානයෙන්. අපි දැන් දන්නවා ඔන්න A සිට පළවෙනි ප්‍රශ්නේ අහන්නේ A සිට B දිගාංශය. A සිට කියනකොට පුතා ඒ ගාව ඉන්නවා. ඒ තැන ඉඳගෙන උතුරේ ඉඳලා දක්ෂිනාවර්තව භ්‍රමණය වන කෝණයෙන් දිශා ප්‍රකාශ කරන අංශක 70ක්. A සිට C දිගාංශය වන්නේ A සිට C දිගාංශය A සිට C දිගාංශය වන්නේ අංශක 70ක්. අංශක 70ක්. පැහැදිලි පුතේ අංශක 70යි දිගාංශය. B සිට A දිගාංශය. පුතා මේ බලන්න B සිට කියනකොට ඔයා හිත ගන්න ඕන B. B ගේ ඉඳගෙන උතුර බලන්න ඕන. උතුරේ ඉඳලා දක්ෂිනාවර්තව භ්‍රමණය වන කෝණය මොකද? B සිට A දිගාංශය. ඔය අදාළ කෝණය මොකක්ද කියලා හොයාගත්තට පස්සේ ඉතුරු ටික මොකක් හරි දෙයක් කරගන්න අපිට බැරි කමක් නැහැ පුතේ. ඔයාලට පේනවා මෙතනදී B සිට A දිගාංශය තමයි මේ කරන්නේ. B සිට A දිගාංශය. B වල ඉඳලා උතුර පෙන්නලා දක්ෂිනාවර්තව භ්‍රමණය වන කෝණයේ දිශාව ප්‍රකාශ කරනවා. ඒකට ඔබට පැහැදිලි වෙනවා මෙන්න බලන්න පුතේ. මෙන්න මේ කෝණය තනිකරම අංශක 180ක්. මෙන්න මේ කෝණය තනිකරම අංශක 180ක්. එතකොට මෙන්න මේ කෝණය තමයි පුතේ මෙතනදී. එහෙම නැත්නම් පුතාට උත්තර දඟලන්න දෙයක් නැහැ. මෙන්න මේ බලන්න. මෙතන 70යි. මෙතන 20යි කියනකොට 70යි 20යි මේ දෙන්න එකතුව පුතේ 90යි. එතන මේ කෝණය අංශක 90යිනේ. එතන ඔබට පැහැදිලි වෙනවා මෙන්න මේ සමස්ත කෝණය 70යි 90යි එකතු කරාම 160යි. 160යි කියන්නේ පුතා සරල සමාන්තර රේඛා දෙකක් දීර්ඝ රේඛාවකින් ඡේදනය වීමෙන් සැදෙන මිත්‍ර කෝණ පරිපූර්ණක වන බැවින් මේ 70යි 90යි යන්නේ එක කෝණයක්. එහෙම නැත්නම් මෙතන අපිට පුළුවන් ඉස්සරට අකුර හැදෙන්න හැදෙන කෝණ වලින් යන්න. මෙතන 20 නම් මෙතන 20යි. එතකොට මේ අනුම හොය ඉන්න ඕනක් නැහැ. අනුම හොයන්න ඕනක් නැහැ. මේ ඉස්සරට අකුර හැදෙන්න කෝණ ඒකාන්තර කෝණ මෙතන 20 නම් පුතේ මෙතන 20යිනේ. ඉතින් බලන්නකෝ. මේ B සිට බලන කල එහි දිගාංශය කියන්නේ B සිට බලන කල එහි දිගාංශය කියන්නේ හොඳට බලන්න. B සිට එහි දිගාංශය වන්නේ අංශක 360න් අඩු කරනවා අංශක 20ක්. උත්තරය 340යි. ඔන්න බලන්න. B සිට බලන කල එහි දිගාංශය. B සිට බලන කල එහි දිගාංශය. B තමයි මෙතන වෙන උතුරේ සිට දක්ෂිනාවර්ත භ්‍රමණය වන කෝණයේ දිශාව ප්‍රකාශ කරනවා 360න් අංශක 20ට. කොහොමද පුතේ මෙතන 20 අපි හොයාගත්තේ? මෙතන 20 හොයාගත්තේ මෙතන 20 නිසා. ඇයි? ඉස්සරහට හැදෙන කෝණ ඒකාන්තර කෝණනේ. මෙතන 20 නම් මෙතනත් 20.
මෙතන 20 නම් මෙතන 20. එතන 360න් 20ක් අඩු කරාම එතන 340ක් කියලා අපිට පිළිතුර ලැබෙනවා. ඔන්න බලන්න පුතේ මෙන්න මෙහෙම සඳහන් කරලා තියෙනවා. C සිට A හිතිකාංශය. අපි දන්නවා තුන්වෙනි ප්‍රශ්නේ එකක් මම මෙතනම කරන්න පුතේ. C සිට A හි මෙන්න C සිට කියනකොට එතන ඉඳලා කරකවන්න ඕන දිගාංශය ඒ දක්වා. C සිට A හිතිකාංශය. උතුරේ ඉඳලා දක්ෂිණාවර්ත භ්‍රමණයේ කෝණය දිගාංශය නිරූපණය කරනවා. උතුරේ සිට දක්ෂිණාවර්ත භ්‍රමණයේ කෝණයේ දිශා ප්‍රකාශ කරනවා පුතේ. එතකොට වෙන්නේ මෙතන සඳහන් කරලා තියෙනවා කීයද අංශක මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ටම කීයද කියලා තමයි හොයාගන්න. හරිම ලේසි දෙබල සරල සමාන්තර රේඛා දෙකක් ත්‍රිදක් රේඛාවකින් ඡේදනය වීමෙන් හැදෙන මේ කෝණය 70 නම් මිත්‍ර කෝණ ඇසුරු කරගෙන මෙතන 110යි කියන්න අපිට පුළුවන්. ඇයි? මිත්‍ර කෝණවල එකතු අංශක 180යි නේ පුතේ. මෙතන 70 නම් අතන 110. එහෙනම් C සිට බලන කල ඒ දිගාංශය වන්නේ උතුරේ සිට දක්ෂිණාවර්ත භ්‍රමණය වන කෝණය අංශක 360න් කොහොමද පුතේ? අංශක 360න් ඔය කියන 110 අඩු කරනවා උත්තරේ වෙන්නේ 250ක් වෙනවා. 250ක් වෙනවා. උතුරේ සිට දක්ෂිණාවර්තව භ්‍රමණය වන කෝණය තමයි දිගාංශය ප්‍රකාශ කරන්නේ. නැවතත් කියනවා. දාගන්න පුතේ. බලන්න ආයම සරයක්. A සිට C දිගාංශය බලන්න A මෙතන A සිට C දිගාංශය මෙන්න A වල ඉඳලා C දිගාංශය උතුරේ සිට දක්ෂිණාවර්ත භ්‍රමණය වන කෝණයේ දිශා ප්‍රකාශ කිරීම දිගාංශය උතුරේ ඉඳලා C පැත්තට කරකවන කෝණය අංශක 70යි දීලම කියනවා කිසි දෙයක් හදන්න දෙයක් නැහැ එලිම 70යි කියලා ලියුවා හැබැයි පුතා දිගාංශය ලියනකොට ඉලක්කම් තුනකින් ලියන්න ඕන නිසා පෙරට බිඳුවක් දාලා තමයි 70 ලියන්නේ ඒක හරියි ඊළඟට අපිට ඕන වුණා B සිට A හිතිකාංශය. ඔන්න B සිට කියනකොට පාඩමට අවධානය දෙන්න පුතේ. B සිට කියනකොට B ගේ ඉඳගෙන උතුරේ සිට දක්ෂිණාවර්ත භ්‍රමණය වන කෝණයේ දිශා ප්‍රකාශ කරනවා. මේ වන විට මෙන්න මේ පරාවර්තන කෝණය ගැන තමයි මේ අහන්නේ. මේ චූටි කෝණය අයින් කරගත්තා නම් හරි. මේ චූටි කෝණය අයින් කරගන්නේ පුතා දන්නවා. මේ ඉස්සලා පුර හැදෙන කෝණ ඒකාන්තර කෝණයෙන් සමානයි. එහෙනම් මේක 20ක් නම් අනිවාර්යයෙන්ම මේ කෝණය 30යි. ඒක 360න් අන්නේ 20යි. උදලා වෙනවා B සිට බලන කල A දිගාංශය. B සිට බලන කල A දිගාංශය අංශක 340යි. ඊළඟට අහනවා C සිට A දිගාංශය. මෙන්න C. C සිට A දිගාංශය කියන්නේ මෙන්න මේක උදේ. මෙන්න මේ කෝණය හැරෙනකොට 360න් ඉතිරි ටික ඔක්කොම තමයි C සිට බලන කල මුදේ A දිගාංශය වෙන්නේ. C සිට බලන කල ඒ දිගාංශය වෙන්නේ 360න් එන්න මේ 110 අඩු කරන්න. ඒ 110 අපි කොහොමද පුතේ? මෙන්න මේ 70ත් එක්ක ඔය කියන කෝණය 180යි මිත්‍ර කෝණනේ. ඇයි? උතුරට උතුර සමාන්තරයි. ඊරක් රේඛාවකින් මෙහෙම ඡේදනය වුණාම හැදෙන මේ මිත්‍ර කෝණ පරිපූර්ණකයි. මෙතන 70 නම් අතන 110යි. ආන්තික දෙකතන 110 නම් 360ක් වූ ලක්ෂයක් වඩා පිහිටි කෝණවලින් 110 අඩු කළ සැනින් ඔන්න 250යි කියලා අපිට එනවා C සිට බලන කල A දිගාංශය. C සිට බලන කල A දිගාංශය අංශක 250යි කියන්නේ. ඊළඟට ඒකේ B කොටස අහනවා පුතා. B කොටස බලාගන්නකෝ B කොටස මොකක්ද කියන්නේ කියලා. උතුරු දකුණු දිශාවට යොමු වූ ඍජු මාර්ගයකදී ඒ ලක්ෂයේ සිට පාරේ වම්පස වූ පාසල් භූමියකදී ජල කුළුණ දිස්ත්‍රේ අංශකයේ අංශක 230ක මොන කෝණයකින්ද පුතේ 230ක දිගාංශයකින් අංශක 230ක දිගාංශයකින් ඒ සිට මාර්ගයේ ඔස්සේ ජල කුළුණ දිස්ත්‍රේ අංශක 230 ඒ සිට මාර්ගයේ ඔස්සේ මීටර 140ක් දකුණු දිශාවට පැමිණි බීලක්ෂයේ සිට ජල කුළුණ නිරීක්ෂණය කළ විට දිගාංශ අංශක 30කි. ඊට තොරතුරු දල සටහනක දක්වනවා. මේක හොඳට කියවන්න ඕන මතක තබා ගන්න පුළුවන් විදිහට ඔළුවට දාගන්න ඕන. මතක තියාගන්න පුළුවන් වෙන්න ඕන. ඊට පස්සේ තමයි මේක හොඳට කියවන්න. මේ ගාන මෙතන ඉවරයි.
මේක ඉවරයි. ඔන්න මම කරනවා ඔන්න එතනින් ඒ ගාන අවසන් වෙනවා. දැන් අපි යමු ඔන්න දලසටහනක් අදින්නේ කොහොමද? ඒ පිටුවංක 15 තියෙන 6 වෙනි ගානෙම උදේ B කොටස. පිටුවංක 115 තියෙන 6 වෙනි ගානේ B කොටස. ඔන්න බලන්න. B කොටසේ සඳහන් කරන මෙන්න මේ මේ. උතුරු දකුණු දිශාවට යොමු වූ. කොහොමද පුතේ? උතුරු දකුණු දිශාවට යොමු. B කොටස ගත්තම B ගාන ගත්තම උතුරු දකුණු දිශාවට යොමු වූ. ඍජු මාර්ගයක පේන්නේ. ඒ ලක්ෂ්‍යයේ සිට පාරේ වම්පස වූ පාසල් භූමියක. දැන් ඒ ගමු පාසලේ පාසල් භූමිය තියෙන පුතේ වම්පස කියන්නේ මේ දකුණු අත පැත්තේ වම් පැත්ත මේකයි. පාසල් භූමියක පේටි ජල කුළුණක් දිස්වන්නේ අංශක 230ක. මම මේක චුට්ටක් එහාට ගන්නම්. ගන්න බැඳින්න ගන්න ඕන නිසා AB ඍජු මාර්ගයේ උතුරු දකුණු දිශාගත වේද. ඒනක ස්ථානයේ ඉඳගෙන ඔන්න බලනවා මෙන්න මෙතන කියලා හිතන්නේ ඒ සිට පාසලේ වම්මත පැත්තේ තියෙනවා ජල කුළුණක්. පුතේ ජල කුළුණක් දිස්වෙන්නේ ඒ කියන්නේ පුතේ වතුර ටැංකියක් තියෙන කුළුණක්. ජල කුළුණක් දිස්වෙන්නේ අංශක 230ක. චුට්ටක් හිතන්න අංශක 230ක් කියන්නේ පුතා 230ක් කියන්නේ 360 230ක් අඩු නම් අංශක තව 130ක් වේ. එහෙනම් මේ පැත්තට ගත්තම 130ක් ඉන්නේ මේ හරියට. මේ පැත්තෙන් 230ක් එන්න 130ක් එන්න මේ පැත්තට 230ක් එන්න. 230ක් එන්න. අංශක 230ක පරාවර්තන කෝණය විතර තමයි පුතා B ස්ථාන. දැන් තමයි B ස්ථාන. A සහ B ස්ථානය අංශක 230ක දිගාංශය. ඒ සිට මාර්ගය ඔස්සේ මීටර 140ක් දකුණු දිශාවට යනවා. මොන පුතේ මාර්ගය ඔස්සේ දකුණු දිශාවට යනවා මීටර 140ක් දුර. මෙතන මේ තමයි පුතේ උතුර. මෙතන ඕන අඩේරකින් පෙන්නමු. මෙතන තමයි A මාර්ගයේ දකුණු දිශාවට යනවා මීටර 140ක්. එන්න මීනවිති ස්ථානයේදී ජල කුළුණ නිරීක්ෂණය කළ විට දිගාංශාංශක 300යි. උතර 360න් 300යි කියන්නේ පුතේ තව ඉතිරි කෝණය අංශක 300යි. එතන කෝණය අංශක 60ක් වෙනවා. එතකොට උතුරේ සිට දක්ෂිණාවර්ත භ්‍රමණය වන කෝණයේ දිගාංශය අංශක 300යිනේ. අංශක 300යි දිගාංශය. දැන් ගඩ අංශක 300ක දිගාංශයකින් තමයි ජල කුළුණ පේන්නේ. B මෙතන නෙමෙයි. මේක ජල කුළුණ. ජල කුළුණ. ඔන්නෝම තමයි ජල සතහන අපිට වෙන්නේ. ජල කුළුණ නිරීක්ෂණය වෙන්නේ. දැන් යා පැහැදිලි කරලා තියෙනවා නායක සරයක් තියෙනවා A හා B කියලා කියන්නේ උතුරු දකුණු දිශාගත වීදිච්ච ඍජු මාර්ගය. ඒ නැමැති ස්ථානයේ ඉඳගෙන පාරේ වම්මත පැත්තේ ඊටන පාසල් ගොඩනැගිලි පාසල් භූමියේ පිහිටි ජල කුළුණ අංශක 230ක 230ක දිගාංශයකින් වේ. අංශක 230ක් වුවම පුතා දන්නවා 360න් 230ක් අඩු කරාම උත්තරේ 130යි. ඒ කියන්නේ මේ පැත්තේ කෝණය පුතේ 130ක් වෙන විදිහට තමයි අපි මේක ගන්න. මොකද කොයි වෙලාවෙ පරාවර්තන කෝණය 230 ගන්නවට වඩා ලේසි. ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් අංශක 130 ගන්න එක. එතකොට මේ තියෙන්නේ අංශක 130 කෝණය. වෙනවා. 130 ගන්න. 360න් ඒ 130 ගත්තාම අර පැත්තේ නෝ පුතේ 230ක් කියලා. එතකොට ඒ සිට බලන කල ජල කුළුණ පේන්නේ අංශක 230ක දිගාංශය. ඊට පස්සේ කියනවා ඒ සිට මෙයා ගමන් කරනවා පාර දිගේ දකුණට. මීටර 140ක් දුර ගිහිල්ලා බීනම් ස්ථානයට ඇවිල්ලා ජල කුළුණ දිහා බැලුවා. දැන් මෙයා ගමන් කරන්නේ පුතේ ජල කුළුණ ගමන් කරන්නේ. ඒක ස්ථාවර වෙතන තියෙන්නේ. ජල කුළුණ බීනම් ස්ථානයට ඇවිල්ලා දිගාංශ අංශක 300ක් ගමනය කළා. බලනකොට ඔන්න තේනවා පුතේ ජල කුළුණ අංශක 300ක දිගාංශකේ තමයි ජල කුළුණේ දැක්ක වෙන්නේ. එතකොට ඒක අල්ලගන්න ලේසි ක්‍රමය 360 300 අඩු කරාම 60යි මේ ටික 60යි ඉතුරු ටික එතකොට 300 කෝණ මැල්ලා නෙමෙයි ගන්නෙ. කෝණ මැල්ලා නෙමෙයි ගන්න එක තලසට. ඊළඟට අහනවා සුදුසු පරිමාණයක් ගැන පරිමාණ රූපයක් නිර්මාණය කර
ඒපා ඒ ඇසුරෙන් ජල කුළුණේ සිට හා ලක්ෂයන්ට ඇති ජල කුළුණේ සිට ඒ හා පී එහෙම වෙනවද ජල කුළුණේ සිට ඒ හා පී නැමැති ලක්ෂයන්ට ඇති එතනදී වැඩිලා නැහැ පුතේ මුද්‍රණය වෙලා නැහැ ඒ හා පී එක මුද්‍රණ දෝෂයක් එක ලියා ගන්න ජල කුළුණේ සිට ඒ හා පී ලක්ෂයන්ට ඇති දුර ගණනය කරා එහෙනම් සුදුසු පරිමාණයක් කියන්න පුතේ අපිට ඍජු රේඛාව ගන්න වෙනවා මීටර 140ක් පුතා කියන්න බලන්න 140ක රේඛාවක් හොඳින් මේ සුදුසු පරිමාණයක් කියන්න බලන්න අපි ගත්තොත් එහෙම 1 සෙන්ටිමීටරයකින් මීටර් 20ක් කියලා පුතේ පරිමාණය ගමු පරිමාණ සාධකයේ අනුපාතානුකූල වෙilla නැහැ නේ නොම තියෙනවා 1:20යි පරිමාණය 1:20යි පුතේ හරිනේ ඒක පැහැදිලි එතකොට අපිට පේනවා මීටර 140ක් දුර තියෙනවා මේකේ දිග තියෙනවා පුතේ මීටර 140ක් එතකොට අපි දන්නවා AB දිග සමාන වෙනවා 20ක් 140 තියෙන්නේ 140යි මීටර ඔන්න 20ෙන් බෙදන්න 20ෙන් බෙදුවාම මීටර වලින් 52යි ඉන්දුවට බිඳුව කැපිලා යනවා 7 සෙන්ටිමීටර කියලා පුතේ සෙන්ටිමීටර 7ක් කියලා අපිට සෙන්ටිමීටර 7ක් කියලනවා ඒ වීදි ඔන්න දැන් පරිමාණ රූපයක් සරල රේඛාව ගෙවුවා පුතේ සරල රේඛාව ගෙවුවා ලක්ෂ්‍ය ලකුණු කරා එතෙන්ට දැම්මම පුතේ අකුර A අඩි රූලෙන් හරි කව කටුවෙන් හරි සෙන්ටිමීටර 7ක් අරගෙන චාපි ගෙවුවා එතන තමයි B මෙතන 7යි cm කියලා ලියුවා දැන් ඔබට පැහැදිලි වෙනවා මේ රේඛාව අඳින්න ඕනි පුතේ මේ රේඛාව අඳින්න ඕනි කෝණමානය අරගෙන අංශක 130ක් අර පැත්තට වෙන් කරන්න ඒ පැත්තෙන් උඩ පැත්තෙන් 130ක් වෙන් කරා මේ යට පැත්තෙන් භ්‍රමණය වන 230 අපට ලැබෙනවා ඇයි 360 230ක් අඩු කරාම 130යි නේ උත්තරේ මෙතන 130 ගන්න නම් පුතා කරන්න තියෙන හොඳම දේ තමයි කෝණමානෙ මේ පැත්තට තියලා මෙන්න මේ මොකද කෝණමානෙ මේ අතට තියලා අර පැත්තේ ඉඳලා ගැනගෙන ඉන්න 0.10 සත්‍යාත්‍රේ 50 60 90 100 110 120 කියලා ලකුණු කරලා කෝණමානෙ අයින් කරනවා එතකොට නිකම්ම පුතේ ඔයාට අර පැත්තෙන් 230 ලැබෙනවා මේක මෙහෙම යන්න අපි ගත්තේ මේ පැත්තෙන් 130 ගත්තේ ඇයි 360 අපි දන්නවා 360 අර කියන 230 අඩු කරාම මේ පැත්තෙන් එනවා 130ක කෝණයක්. හැබැයි මේ පැත්තෙන් අපි ගත්තාම ඔන්න ඉතුරු කෝණය ඒක තමයි අංශක 230. ඒක අංශක 230. ඊළඟට පුතාට පේනවා මෙතන අඳින්න ඕනි අංශක 60ක කෝණයක්. කෝණමාන මේ අතර තියවලම මෙම කියලා 0.10 30 50 60 කියලා අරගෙන ඔන්න ඔහම රේඛාව අඳින්න. මෙතන අංශක 60ක් දරුපතේ අපි මෙතන අංශක 60ක් ගන්නකොට නිකම්ම වීතිත බලන කල දිගාංශය අංශක 300ක් බවට පත් වෙනවා. ඒ පුතේ මෙතනින් 60ක් අරගෙනනේ අපි යන්නේ. එතන 60ක් ගත්තම ඉතුරු ටික 300. දෙන්න ඡේදනය වෙන ස්ථානය තමයි පුතේ කුළුණ. ජල කුළුණ. ජල කුළුණ. නොම තමයි මෙතන්නේ. දැන් ඔයාට අහන්නේ ජල කුළුණේ සිට ඒට බීට ඇති දුර. කුළුණේ සිට ඒට ඇති දුර. බීට ඇති දුර. හරිම ලේසි. අඩි රූල භාවිතා කළා මෙතන ඉඳලා මෙතෙන් දුර වරිනවා ඒක මීටර 20 වැඩි කරනවා. අඩි රූල භාවිතා කළා මෙතන ඉඳලා බීට දුර වරිනවා ඒක මීටර 20 ගුණ කරනවා. ඒ පුතේ 1 සෙන්ටිමීටරයක් මීටර 20යි. අන්න එහෙම තමයි කුළුණේ සිට ඇති දුර. හරිද? ඊළඟට අහන තව ප්‍රශ්නයක් පුතේ. ඔයා ඒක හදන්න ඕන. හදලා ගන්න මට කියන්න. මේ බලන්න. ඔන්න ජල කුළුණේ සිට ඇති කෙටිම දුර. කෙටිම දුර කියන්නේ පුතේ මෙතන තියෙන ලම්බ දුරනේ. ලම්බ දුරනේ. ඉතින් ඔයාලට පොතේදී ලම්බ දුර අදින ආකාරය කියලා දෙලා තියෙනවා පුතේ ජ්‍යාමිතික පත නිර්මාණ හා පත කියන පාඩම යන. නිර්මාණ හා පත කියන පාඩම යන තේ පුතාට මතකයි. බාහිර ලක්ෂයක සිට රේඛාවකට ලම්බයක් ඇති. මොකද ලම්බයක් අදින් ලම්බ දුර තමයි පුතේ ලම්බ දුර තමයි මේ රේඛාවට ඇති කෙටිම දුර. ලම්බ දුර තමයි මේ රේඛාවට ඇති කෙටිම දුර. කෙටිම දුර ගන්නේ ඒ බාහිර ලක්ෂයක සිට රේඛාවකට ලම්බයක් අන්න ආකාරයට ලම්බය අදින්න. කොහොමද ඒක අදින්නේ? මෙන්න මේ ජල කුළුණේ යකඩ තුල තියලා පුතේ ජල කුළුණේ යකඩ තුල තියලා මේව චාපේ ගන්න. මෙන්න මෙතෙන් සිට මෙහෙම ගහනවා.
මෙන්න මෙතන සිට මෙහෙම ගන්නවා. ඒකයි මේකයි අත. මෙන්න ලම්බයන්ද. හරිද? ඒතකොට මෙතන ඉඳලා මෙතෙන්ට $1 දෙන. මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට $1 ගෙන. ඒකත් ගුණ කරනවා මීටර් 20. ඇයි මීටර් 20 ගුණ කරන්නේ? ඇයි පුතේ? 1 සෙන්ටිමීටරයක් මීටර් 20. සැඩෑ දුර බලන්න 20 ගුණ කරනවා. දැක්කද මේ ලම්බ දුර ගත්තා ඇයි? මෙතෙන්ට යකඩ දුර දිව්වා මේක චාපිය. මෙතන තියෙන මෙහෙම මෙතන තියෙන මේ. මේ දෙක අත. ලම්බ දුර ඇඳා අන්න ඒක තමයි අපි කියන්නේ පුතේ. මොකක්ද? ජල කුළුණේ සිට පාරට ඇති කෙටීම දුර. හැම එකක්ම ගන්න ඕන 20 ගුණ කරන්නේ. මෙන්න දල සතහන මෙන්න පරිමාණ රූපය. අපි ගත් එකට 20ක් කියන එකෙන් අදහස් කරන්නේ ඔයාට ඕන නම් පරිමාණ රූපය අනුපාතානුකූලව දෙන්න කිව්වනම් 1 සෙන්ටිමීටරයක් මීටර් 20ක් කියලා ගන්න. 1 සෙන්ටිමීටරයක් මීටර් 20ක් කියන එකට තව බිංදු දෙකක් දාපු ගමන් සෙන්ටිමීටර් 2000. cm to cm කැපෙනවා. එකට 2000යි කියලා අවසන් පිළිතුර අපිට ලැබෙනවා. එකට 2000යි පරිමාණ සාධකය අනුපාතානුකූලව කියන. ඒක ඇහුවේ නැත්නම් මේක කරන්න යන්න එපා. මේක ලේසි. ටක් ගාලා පුතාට 20 බෙදන්න 20 ගුණ කරන්න තියෙන්නේ. පරිමාණ රූපේ සයිස් එක ඇහුවාම 20 බෙදුවා. 20 බෙදලා අපි ගත්තේ ඔය බෙදලා ගන්න. දැන් මෙතන A ට ඇති දුර යනවා කුළුණේ ඉඳලා 20 ගුණ කරනවා. B ට ඇති දුර යනවා කුළුණේ ඉඳලා ගුණ කරනවා 20. එතකොට ජල කුළුණේ ඉඳලා පාරට ඇති කෙටිම දුර අරන් විදිහට හොයාගත්තා. මෙතන දුර මැන්නා මේ දුර මැන්නා මෙතන දුර මනින්න හොඳේ. මෙතෙන්ට දුර මනින්න. මේ ජල කුළුණේ ඉඳලා මෙතෙන්ට දුර මැන්නා 20 ගුණ කරනවා. හරිද? ඉක්මනට ඒ අඩපාඩු ටික හදාගන්න මම චුටි වෙලාවක් දෙන්න. පොදු සීමක මිල රුපියල් 240ක් නම් රුපියල් 150කට මිලදී ගත හැකි උපරිම පොත් ගණන කියන. මේ පොදු සීමක් රුපියල් 240යි කියන එකෙන් අදහස් කරන්නේ පොතක් රුපියල් මේ බලන්න පුතේ අපිට පළවෙනි ගාන දෙලා තියෙනවා සීමක් කියන්නේ පොත් 12යිනේ 240 මෙතන 12යි. එතකොට පොතක මිල එනවා. පොතක මිල වන්නේ ඔන්න එනවා 12/224යි රුපියල් 20යි. පොතක මිල රුපියල් 20යි. එතකොට පොත්යල් 150කට ගත හැකි පොත් ගන්න දෙන්නේ 150 බෙදනවා පුතේ 20. බිඳුවට බිඳුවක් කැපෙනවා දෙවරක් 7යි දෙකෙන් එකයි. ඒ කියන්නේ පොත් 7ක් ගන්න පුළුවන්. පොත් 7ක් ගන්න පුළුවන්. ඉදිරි වෙනවා එක පොතක භාගයක සල්ලි. ඒ කියන්නේ රුපියල් 10ක් ඉදිරියට ගන්න පුළුවන් පොත් ගන්න යහන් උපරිම පොත් ගන්න හතයි. ඔනායම සරක් කිරෝද දාගන්න පුතේ පොත් දුසිමම් රුපියල් 240. පොතක මිල කීයද බලන්න ක්‍රිමලේසි 240 බෙදනවා පුතේ 12යි. 240 12න් බෙදුවාම පොතක් රුපියල් 20යි. එතකොට අපි දන්නවා පොත් රුපියල් 150කට ගන්න පුළුවන් ප්‍රමාණය බලන්න ඒ බෙදනවා 20. මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. 7මාරයි පොත් 7මාරයි. ඒ කියන්නේ පොත් 7මාරක් අපිට ගන්න බෑනේ පුතේ. ඒ කියන්නේ පොත් 7ක් ගන්න පුළුවන් කියලා. ඔන්න බලන්න ඊළඟට කියන දේ රුපියල් 850ක් වටිනා භාණ්ඩයක් අපිට මුදලට ගැනීමේදී එහි වටිනා කමින් 120ක වට්ටමක් ලබා දෙනම් පාරිභෝගිකයා ගෙවිය යුතු මුදල ගණක යන්ත්‍ර භාවිතයෙන් සොයන. උදා දන්නවා මෙතන ගණක යන්ත්‍රයක් භාවිත කරන්නේ නැහැනේ. ගාන සාමාන්‍ය විදියට හදමු. නැත්නම් පුතා ගණක යන්ත්‍රය භාවිත කරන විදිය මතක් කරලා බලන්න සයන්ස් ෆික්ස් කැල් එකෙන් තමයි මේ ගණන් කරන්නේ. උදාහරණයක් පුතේ ගන්න සයන්ස් ෆික්ස් කැල් එකක් භාවිත කරන්න දෙන්නේ නැහැනේ. කරන විදිය කියන්න තමයි තියෙන්නේ. දැන් මෙතන අපිට කරන්න තියෙන්නේ සාමාන්‍ය විදියට හදමු. රුපියල් 850ක් වටිනා භාණ්ඩයක් අත්පිච්ච මුදලට ගැනීමේදී එහි වටිනාකමින් 120ක වටිනාකමක් වට්ටමක් ලබා දෙයි. පාරිභෝගිකයා ගෙවිය යුතු මුදල ගණනය කරන්න. ගණක යන්ත්‍රය කියන වචනේ අයින් කරමු ඒක හොයන විදිය බලන්න. මේවනේ පුතා ඔන්න බලන්න දෙවනි ප්‍රශ්නේ අපි ඒකේ ගණිතමය සංකල්ප ඉගෙන ගමු. ලකුණු කළ මිල ඍණ වට්ටම සමානයි විකුණෝ මිල. මතකද පුතේ මම මේක කියලා දුන්නා 120ක ඩිස්කවුන්ට් එකක් දුන්නා කියන එකෙන් අදහස් කරන්නේ 100ක භාණ්ඩයක් 20ක් වට්ටම් විකුණන්නේ කියන්නේ ගෙදර ගෙනියන මිනිස්සයා ගෙවන්න ඕන ගාන වන්නේ 80යි. ගාන වන්නේ 80යි. ලකුණු කළ මිල 100යි. වට්ටම රුපියල් 20.
ලකුණු කළ මිල 100යි වට්ටම රුපියල් 20. 100 20ක් අඩු කරාම විකුණු මිල 80යි. ලකුණු කළ මිල 100යි වට්ටම රුපියල් 20යි. ලකුණු කළ මිල 100යි 20ක් අඩු කරාම විකුණු මිල වෙන්නේ කීයද 80. බලන්න රුපියල් 850 වටිනා භාණ්ඩයක් අපිට මුදලට ගැනීමේදී ඒ වටිනා කමෙන් 120ක වට්ටමක් ලබා දෙනවා. පාරිභෝගිකයා දෙවිය යුතු මුදල ගන්න. වෙන කරන විදිය 100ක භාණ්ඩයක් නම් 20ක් වට්ටම් දෙනකොට පාරිභෝගිකයා ගෙවිය යුතු ගාණ 80යි. එතකොට ගෙවිය යුතු ගාණ 80යි. උදාහරණ මතකයි මම ඉඳලා මේ සැකෙල්ල ගහලා මේ තමයි එක් භාණ්ඩයේ ලකුණු කළ මිල වට්ටම සහ විකුණු මිල කියන රාශීන් තුන අතර පවත්නා වූ අනුපාතය. මේ තමයි මේ රාශීන් තුන අතර පවත්නා වූ අනුපාතය. එතකොට අපි දැන් හොයාගන්න ඕනි මේ සભ્યા තියෙනවා රුපියල් 850ක් කියලා. කවුද 850? ලකුණු කළ මිල පුතේ. ලකුණු කළ මිල. එතකොට ඒක බෙදනවා එයාටයි අනුපාතිකය වල 100. වෙලින්දා මේක විකුණන කියන්නේ පාරිභෝගිකයා ගන්න දැය කරන මුදල තමයි පුතේ 80. දැන් බලන්න සભ્યල තිබුණේ භාණ්ඩේ ලකුණු කළ මිල. ලකුණු කළ මිල බෙදනවා. ලකුණු කළ මිලට අයිති අනුපාතිකය වල 100. ගුණ කරනවා අහනෙක් කෙනාට අයිති අනුපාතිකය වල 80. මෙන්න මේ බිඳුවට මෙන්න මේ බිඳුව කපනවා. මෙන්න මේ බිඳුවට මේ බිඳුව කපනවා. හරිම ලේසි පුතේ. 8 වරක් පහ 40 බිඳුව 4ක් ඉදිරි. 8 වරක් 64යි 4යි 68. රුපියල් 680ක් තමයි ගෙවන්න ඕන ගන්න. 120ක ඩිස්කවුන්ට් එකක් හම් වෙනවා. අයිතියන් 120ක් අඩු වුණාම පාරිභෝගිකයා ගෙවන්න ඕන ගන්න 80. 850 භාණ්ඩේ එයාටයි අනුපාතිකය වෙන 100 බෙදලා ආනෙක් කෙනාටයි අනුපාතිකය වෙන 80 ගුණ කරනවා. මේ බිඳුවට මේ බිඳුව කැපුණා මෙයාට මෙයා කැපුණා. 8 වරක් 40 බිඳුව 4ක් ඉතිරි 8 වරක් 4 32යි 4යි අවුරුද්ද 8 වරක් 64 වරක් 40 බිඳුව 4ක් ඉදිරි ආයි කියනවා පුතේ ඔන්න බිඳුවට බිඳුව කැපුණා මේ බිඳුවට මේ 8 වරක් 40 බිඳුව 4ක් ඉදිරි 8 වරකට 64 4 රුපියල් 680ක් වෙලා තිනවා මේ පාඩේ මොන මිලද විකුණු මිල නොවත් මේ ගෙදර ගෙනියන්න පාරිභෝගිකයා ගෙවන ගන්න මේ තමයි ගහලා තියෙන දේ මේක තමයි අඩු කරන විදියට විස්තර ඒක මෙතන පෙන්නන්නේ නැහැ අඩු කරන ගන්න හොයන්නට කෙලින්ම අරගෙන තිනවා අනුපාත පාඩම උපයෝගී කරගෙන ප්‍රශ්න පාඩම උපයෝගී කරගෙන අපි තුන්වෙනි ගානටත් යමු බලන්න පුතේ තුන්වෙනි ගාන කියන්නේ x වල ඍණ තුනේ සම්පූර්ණ විද්‍යුත් බලය බෙදීම 2යි x වල ඍණ එකේ සම්පූර්ණ දෙකේ බලය කියලා අපි ගන්න. මෙතනදී වෙන්නේ පුතා දන්නවා මෙතනදී වෙන්නේ වරහණ පිට තියෙන දර්ශකයෙන් ඇතුළත තියෙන සෑම සංඛ්‍යාවකම දර්ශක ගුණ වෙනවා. එතන මෙතන x වල 3 වරක් බිඳුවයි එතන ඍණ ධන වැඩි වුණා කියලා වෙනසක් වෙන්නේ නැහැ. මොකද බිඳුවෙන් වැඩි වුණාම උත්තරේ බිඳුව. ඊළඟට මෙතන බලන්න පුතේ දෙකේ එකේ බලය තියෙනවානේ. මේක දෙකෙන් වැඩි වුණාම දෙකේ බලය වෙනවා. x වල ඍණ එක තියෙනවානේ. ඍණ එක දෙකත් එක්ක වැඩි කරාම x වල ඍණ දෙක වෙනවා. එතද පුතේ වරහණ පිට තියෙන දර්ශකයෙන් ඇතුළත තියෙන දර්ශක ගුණ කිරීම තමයි මේ කරන්නේ. එතකොට අපිට පේනවා x වල බිඳුවේ බෙදීමේදී ආද සමාන නම් දර්ශක අඩු කරනවා. බිඳුවෙන් ඍණ දෙකක් අඩු කරාම x වල බිඳුව අඩු කිරීම ඍණ දෙක. දැක්කද පුතේ? යටි විච්ච දෙකේ බලය සුළු වෙනවා හතරයි. පුතා දන්නවනේ අඩු කළ යුතු පදේ ලකුණ මාරු කරලා එකතු කිරීමට පරිවර්තනය කරන නිසා මෙතන x වල ධන දෙක උඩට එනවා. යන්න 4ක් කියලා. x වල ධන දෙක උඩට එනවා. යන්න 4ක් කියලා. ඔන්නෝක තමයි එතන සිද්ධ වෙන්නේ. ඊට වඩා සුළු කරන්න මේක බෑ. මේට වඩා සුළු කරනවා නම් 4 උඩට ගේනකොට ඍණ දර්ශක වෙනවා. x වල දෙක අරගෙන ගේනකොට ඍණ දර්ශක නැහැ. පිළිතුරු ධන දර්ශක වලින් දෙක තමයි සුළු කරනවා කියන්නේ. ආයෙම කියනවා බලන්න. වරහණ පිට තියෙන දර්ශකයෙන් ඇතුළත තියෙන දර්ශක ගුණ කරනවා. තුන්වරක් බිඳුවයි දෙවරක් ටික ඍණ දෙකයි දෙවරක් ටික දෙක. දෙකේ දෙක කියන්නේ පුතේ එතන 4යි. යන්නට 4 වෙනවා. උඩ බිඳුවෙන් ඍණ දෙකක් අඩු කළා මෙතන ඍණ වෙලා ධන දෙක වෙනවා. x වල දෙක උඩ එනවා 4 යට යනවා. ඔබ තමයි අවසානයේ. ඊළඟට පුතාට පේනවා මෙන්න මේක ත්‍රි ගානක්
4වෙනි ගාන පොඩි එකක් වුණාට අමතක වෙලා නම් මතක් කරගන්න නෙමෙයි තියෙන්නේ 12යි දශම බලන්න පුතේ රෝම ඉලක්කම් 1 දීලා තියෙනවා 12යි දශම 6යි 7යි 3 එයාව වටේනවා පුතේ වටේනවා මේක හරිම සංකේතය නම් මෙතන මේ වටේල ලියන සංකේතය ඕම් සංකේතය ලියන්න වටේල ලියනකොට එහෙමනේ ලියන්න පුතා දන්නවා මේක දෙවන දශම ස්ථානට වටේ දෙවන දශම ස්ථානට වටේනවා නම් පුතේ ওই ටික විතරයි තියෙන්නේ අනිත් එක්කන අයින් වෙන්න ඕන 3 කියන එක 5ට වඩා අඩු නිසා එකතු කරන්නේ නැතුවම 12යි දශම 6යි 7 කියලා දෙවන දශම ස්ථානයට වටේනවා ඊළඟට පුතා යාගේ රෝම ඉලක්කම් දෙක දීලා කියනවා මෙන්න මෙහෙම මොකද්ද 4873 මේක වටයන්න ආසන්න 100ට 100ට වටේනකොට මම මේ රවුන්ඩ් කරපු අග තියෙන ඉලක්කම් දෙක මේ අග තියෙන ඉලක්කම් දෙක පුතේ අග තියෙන ඉලක්කම් දෙක බිංදු දෙකක් වෙන්න ඕන 100ට වටේනවා නම් බිංදු දෙකක් වෙන්න ඕන මේ බිංදු දෙක තියෙන බිංදු දෙක තියෙන ඉලක්කම 100නේ 100 භාගේ 50යි පුතේ අග තියෙන ඉලක්කම් දෙක 50 නම් 50ට වඩා වැඩි නම් පිටිපස්සට එකක් එකතු කරනවා දැන් මෙතන 73 තියෙනවා 50ට වඩා වැඩි ඊළඟ පිටිපස්සට එකතු කරනවා 50ට අඩු නම් එකතු කරන්නේ ඔයාලා දන්නවා 100ට වටේනකොට 100 භාගේ 50නේ 50ට වඩා අඩු නම් එකතු කරන්නේ එතකොට වටේල ගන්නා උත්තරේ මෙන්න මේ වෙනවා යෙද 40 කියන එක 900 බවට පත් වෙනවා මොකද 73 කියනකොට පිටිපස්සට එකක් එකතු කරනවා 73 කියනකොට එකතු කරනවා පුතේ 4900 වෙනවා 4900 වෙනවා සාමාන්‍ය වටේනකොට සංකේත මේක පාවිච්චි කරනවා තව අපිට පුතේ මෙන්න මෙහෙම සංකේත දුක් පාවිච්චි කරන්න පුළුවන් ඒ සමාන ලකුණු පොඩ්ඩක් රැඩිකල් සමාන ලකුණු පොඩ්ඩක් පොඩි වේව් එකක් දාලා කියනවා අන්න එහෙමත් කරන්න පුළුවන් සමානයි කිව්වොත් ඒක සමානම වෙනවනේ මෙන්න මේ විදිහට සටහන් කරන්න පුළුවන් කියන එක තමයි මම දැන් ඔය කිව්වේ පුතා හරිද බලන්න අපේ හැදිරි දරුවන් තුස්සන් පුතේ හොඳයි පස්වෙනි ගාන අපිට මේ පළවෙනි ගාන මහලා ඉඳලා හදන්න පුළුවන් පළවෙනි ගාන ලේසියිනේ පුතේ පොත් 240යි පොත නොමිල 112 මෙතුවා 20යි 150 පොත් ගාන බලන්න 150 බෙදනවා කගෙන්ද 20යි එතකොට පොත් කතාමාරයි පොත් කතාමාරක් කියන්නේ පුතේ අපි පොත් 7යි කියලා කියනවා 5.6යි 2 ගුණ කරන්න 10 වෙන තුනනේ පුතා ඒක රෝම ඉලක්කම් දෙක කියනවා 3යි 4යි 800යි 5 මේ විද්‍යාත්මක අංකයෙන් දක්වන්න මෙයා සාමාන්‍ය ආකාරයට දක්වනවා. ඔබ දන්නවා 5.6යි 2 ගුණ කිරීම එකට අතින් 1000 එකට අතින් 1000 යටට 1000ක් කියන්නේ මෙතන දෙදන්න නෙකේ බෙදනකොට වෙන්නේ මොකද්ද පුතේ? තව 3 සැරයක් පුඩා වෙනවා. එතකොට පිළිතුර වශයෙන් ඉන්නේ 0.5යි 5යි 6යි 2 මෙතන තිබිච්ච දශම දිට මෙතෙන් එනකම් එනවා. දශම දිට 3 සැරයක් ආපස්සට. 3 සැරයක් ආපස්සට. දැක්කද? 10 බෙදනවා කියලා ගත්තේ. ඇයි 10 ඍණ 3 නේ පුතේ. 10 ඍණ 3 ගන්න කරන්නේ යටට ගෙනියනවනේ. යටට ගෙනියනවා කියන්නේ බෙදනවා. ඒකට 10 3 කියන්නේ 1000යි. 10 කියන්නේ 10කින් බෙදනවා කියන එකයි. එහෙනම් 3 සැරයක් මේ පැත්තට එනවා ඔන්න බෙදුවා. මේ බලන්න 3.4යි 8යි 0.5 බලන්නවා මෙතන ඉඳලා මෙතෙන්ට එනවා විද්‍යාත්මක අංකණයට ගේනකොට පූර්ණ සංඛ්‍යා ස්ථානික බවට පත් කරන්න ඕනේ මේ වෙනකොට 1යි 2යි 3යි 4යි 5 පස්සරක් එහාට එනවා 1.5 කියලා උත්තරේ දෙනවා අන්න 3.4යි 8යි 0.5 ගුණ කිරීම 10 ලෝක තමයි විද්‍යාත්මක අංකණයෙන් දක්වනවා කියලා කියන්නේ. ඔන්න බලන්න 6 වෙනි ගාන. ABCD මගේ නිවසක සිරස් විද්‍යාවක පැටි පෙනුමක් පෙන්නුම් කෙරේ. A හා D ලක්ෂවලට සමදුරින් හා B සිට 10ක් m දුරින් ලක්ෂයේ බල්බයක් සමකිරීමට අවශ්‍ය නම් ඊට සුදුසු දල සටහනක් මගින් ඇඳ දක්වනවා. ඔන්න බලන්න පුතේ. විත්තියේ පැටි විත්තියේ පෙනුම දීලා තිනවා මෙන්න. මෙතන දීලා තිනවා A, මේක D, මේක C, මේක B. මෙතන 12යි M, මේක 15යි M කුසයි. ABCD මගින්
නිවසක සිරස් විද්‍යක පැති පෙනුමෙන් පෙන්නුම් කෙරේ. පැති පෙනුම පෙන්නුම් කෙරේ. ඒ හා දී ලක්ෂණ සමතුලිත. උතන මතක් කරගන්න වෙනවා ප්‍රධාන පත හතරක් තියෙනවා. උනාට පුතේ පත හතර ලක්ෂයකට සමතුලිත. ඒ උත්තර ලක්ෂ දෙකකට සමතුලිත. ඒ ලම්බ සමච්ඡේදකය. රේඛාවකට සමතුලිත. සමාන්තර රේඛාව. රේඛා දෙකකට සමතුලිත. රේඛා දෙකකට සමතුලිත. කෝණ සමච්ඡේදකය. දැන් අපිට කියනවා ඒටයි ඩීටයි සමතුලිත නිසා අවුරුද්දක් තව මේක ඇන්ගල් කළා අඳින්නම් පුතාට හැඳිලි වෙන්න. බලන්න පුතේ මේකයි ඒටයි ඩීටයි සමතුලිත කියනකොට මෙතෙන්ට යකට තුල තියලා මෙහෙම ගහලා මෙහෙම ගහනවා. ඒ තුලම අරගෙන මෙතන තියලා මෙහෙම කපලා මෙහෙම කපනවා. අන්න ලම්බ සමච්ඡේදකය. ඒ ඇන්නේ ඒ ලක්ෂයට බී ලක්ෂයට සමතුලිත වී ලක්ෂයන්ගේ පතේ. එතකොට මේක තාජුට්ටක් දික් කරලා තියමු ඉස්සරහට. ඕඩ වෙයි. තව මොකද ඒටයි ඩීටයි සමතුලිත හා බී සිට 10ක් ඈත්. බී සිට 10ක් ඈත්. බී සිට 10ක් ඈතින් දුවන උදා බී වටේ 10ක් වටා දෙන වෘත්තයක්. වෘත්තයක් වල මේ වැඩක් නෑ මේ පොළවටද මේ ඔය බල්බි හරි කරන්නේ පොළවටද මේ අල්ලපු ගෙදරද නෑ මේ ඇතුළට. එහෙනම් ඔයා 10ක් දුරින් කියලා කිසියම් දුරක් අරගෙන මෙහෙම චාපේ ගන්න. චාපේ ගිහිල්ලා කැපෙන තැන තමයි පුතේ බල්බය සවෙන්න ඕනි. බල්බය සවි වෙන්න ඕනි ස්ථානේ. බල්බය සවි වෙන්න ඕනි ස්ථානේ. මෙතන මෙතන කඩේක් ඇඳලා ලියන්න 10m කියන. කඩේක් ඇඳලා ලියන්න 10m කියන. අවශ්‍ය සුස්තන් සදානම් වගේ දක්වන්න. දැක්කද පුතේ? මේ ලක්ෂයකට සමතුලිත නම් වෘත්තය. ලක්ෂ දෙකකට සමතුලිත නම් ලම්බ සමච්ඡේදය. ලක්ෂයකට සමතුලිත නම් වෘත්තය. ලක්ෂ දෙකකට සමතුලිත නම් ලම්බ සමච්ඡේදය. ඔය කතා කරේ පුතාලට 6 වෙනි ගාන. ඒට දීට සමතුලිත නිසා ලම්බ සමච්ඡේදය. ඔක මත පිළිදෙන ඕනම තැනක ඉඳලා බැලුවොත් ඒටයි ඩීටයි දුර සමාන. ඊට පස්සේ කියනවා තවද BC 10ක් ඈත. BC 10ක් ඈතින් කියන්නේ ගත්ත අවකට වලට 10ක් ගන්න බෑ. ගන්දුලක් අරගෙන අපි කඩේකින් පෙන්නනවා. දැන්දල මෙතන 10යි. මෙහෙම චාපි ගන්න. මේ හරිනම් රවුම ඉන්න ඕන. මේ වැඩ නෑනේ. මේ ඇන්දොල් පුතේ පොළව හරගෙන බලන්න කියලා. මෙහෙම ආන්න ගියත් අල්ලපු ගෙදර බලපෙ වැඩ. ඒකේ ඇතුළට බලපෙ වැඩ. එන්න නම් මේ පැත්තට විතරක් වෙන්නේ. තව කාරණා කොහොමද කියනවනේ ඒටයි ඩීටයි සමතුලිත කියලා. එහෙනම් මේ ලම්බ සමච්ඡේදක කැපෙන තැන තමයි අදාළ ස්ථාන. ඔන්න දැන් අපි යනවා 7 වෙනි ගාන. මෙන්න පුතේ 5 වාරයක් 3 වාරයක් x ධන ටික ඍණ 2 වාරයක් x ඍණ 1 සමල වරණක් ඇතුලේ 10. අපි දන්නවා මේ වගේ අවස්ථාවක් කරනොත් ඔන්න 5 3 වරක් x 3x තුන්වරක් 1 ධන 3යි දෙවරක් x ඍණ 2x දෙවරක් 1 ඍණ 2යි සමානයි 10යි. දැක්කද පුතේ කළදේ වරාන් ඉවත් කරනකොට වරාන් ඉවත් කරන පිළිවෙලක් ඉස්සෙල්ලා සුළු වරාන් ඊළඟට සමල වරාන් තියෙනවා නම් ඊළඟට තමයි කොටු වරාන්ට යන්නේ. සුළු වරාන් ඉවත් කරලා ඇතුළේ පන්ද සරල කරන්න පුළුවන් නම් සුළු කරන්න පුළුවන් නම් ඒක සුළු කරන්න ඕන. පස් වාරයක් 3x කෙන් 2x අඩු වුණාම 1x මොකද මෙයා ධන න්‍යාරික. මෙයා ධන න්‍යාරික. ධන ඍණ තියෙනකොට ලොකු එකේ ලකුණු දාලා ලොකු එකෙන් පොඩි එක අඩු කරනවා. ධන 3යි ඍණ 2යි ධන 3යි ඍණ 2යි සුළු නාම ධන සමානයි 10. පස්සරක් x ගුණ වුණාම 5x පස්සරක් 1 ධන 5යි සමානයි 10. 5x ධන පාඩ දිවෙන් ඍණ 5ක් දාලා අපිට ගන්න 5 දැම්මම ධන 5x සමානයි 5යි දෙපසම 5න් දෙනවා 5ට 5 දෙනවා x සමානයි 1යි. x සමානයි 1යි. x සමානයි 1යි කියලා අවසන් වෙන්නේ. ඊළඟට මෙන්න මෙහෙම කතාවකුත් දෙනවා පුතා. ඔන්න 8 වෙනි ගාන. මේ 7 වෙනි එක පැහැදිලි තැනක් තියනවද පුතේ? අත උස්සන්න තේරුනේ නැත්තම් 8 වෙනි ගාන බලන්න. මෙන්න මේ විදිහේ ත්‍රිකෝණයක් දීලා මේ ත්‍රිකෝණය දීලා මෙහෙම සටහනක් දාලා
මෙතෙන් x අකුර දීලා තියෙනවා. මෙතනට x අකුර දීලා තියෙනවා. මෙතනට x අකුර දීලා තියෙනවා. මෙතනට y මෙතනට y කියලා දීලා තියෙනවා. ඔයා දන්නවනේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කොණ තුනේ එකතු අංශක 180. හරිම ලේසි පුතේ. බලන්න මෙන්න මේ ත්‍රිකෝණයේ සැලකුම් කල x එකතු කිරීම x සමානයි 180යි. එන්න වරන් ඇතුලේ හේතුව ලියන්න ඕනි පුතේ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කොණ කියන්නේ. එතකොට x එකතු වුණාම 3x සමානයි 180යි. මේ පැත්ත 3 බෙදලා මේක 3 බෙදුවා 3 කැපුණා x සමාන අංශ ගෑඩයි. x සමාන අංශ ගෑඩයි. ඔබට මතක නම් ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑහෙන බාහිර කොණය මේ බලන්න පුතා මේ පාට නොකරපු මේ සුදු පාට ත්‍රිකෝණේ පාදයක් දික් කරන් සෑහෙන බාහිර කොණය ඊට අභ්‍යන්තර විරුද්ධ කොණ දෙකේ එකවල සමානයි. අතකට පුතේ ත්‍රිකෝණයක පාදයක් දික් කරාම සෑහෙන බාහිර කොණය මේ මම කියන්නේ මේ පාට නොකරපු සුදු පාට ත්‍රිකෝණය. බලන්න පුතේ පාට නොකරපු සුදු පාට ත්‍රිකෝණය පාදයක් දික් කරාම සෑහෙන බාහිර කොණය තමයි x. ඊට අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ දෙන්නවල y දෙකේ එකතුවට සමාන. මම මෙතනින් ඒක හදනවා පුතේ බලා ගන්න. මෙන්න y එකතු කිරීම y සමානයි x හේතුව ත්‍රිකෝණයක බාහිර කොණ ක්‍රමය. y එකතු වුණාම 2යි y. x සඳහා දීලා තියෙන අගය 60යි. මේ පැත්ත දෙකෙන් බෙදනවා මේක දෙකෙන් බෙදනවා. අවසානයේ වෙනවා y සමානයි අංශක 30යි. y සමානයි අංශක 30යි කියලා. 9 වෙනි ප්‍රශ්නේ. පුතේ සූත්‍රයක් දීලා උක්ත කරනවා කියන්නේ මොකක්ද? ඒ සූත්‍රයේ වරහන් තියෙනවා ඉවත් කළා කොහොම හරි ඒ තියෙන ඉංග්‍රීසි අකුර උක්ත කරන්න ඕනේ කියනවා ඉතලා අනිත් ඔක්කොම අනිත් පැත්තට ගෙනියන එක තමයි මේ කියන්නේ. නහබත් අපි මේ කතා කරන්නේ සූත්‍ර උක්ත කරනවා කියලා මෙන්න මේ 9 වෙනි කාරණා. බලන්න පුතේ. v සමානයි i භාගයක් r ධන සිම්පල් r. උක්ත කරන්න ඕන සිම්පල් r. ඒතර සිම්පල් r තියෙන වරහන අතුලේ නිසා මෙයා වරහන් ඉවත් කරන එක පහසු. ඉවත් කරගෙන හදන එක පහසු. පුතේ ඔන්න බලන්න v සමානයි i වරක් r i වරක් සිම්පල් r i r. දැන් පුතාට පුළුවනි මේ ධන ir මේ පැත්තෙන් මේ පැත්තට ගෙනියන්න. මොකද අපිට ඕන සිම්පල් r නේ උක්ත කරන්න. යාගෙන කැපිටල් ir මෙහෙට ගේ. ඍණ ir බවට පත්. එතන සිම්පල් r එක කණිය. ඊළඟ මේ පැත්ත i කින් බෙදනවා. මේ පැත්ත i කින් බෙදනවා. i ට i කැපෙනවා r තනි වෙනවා. v ඍණ ir බෙදීම i. v ඍණ ir එනවනේ පුතා. i වරක් r i වරක් r i. හැබැයි මෙතන කැපිටල් r සිම්පල්. අපිට උත්තර කරන්න ඕන සිම්පල් r. ඒතර කැපිටල් ir මෙහෙට ගෙනාවම ඍණ. ඊළඟ මෙතන r තියෙන්නේ i කින් බෙදනවා. සිම්පල් r උක්ත වෙනවා b ඍණ ir බෙදීම i කියලා අවසන් පිළිතුරේ. පැත්තක දිග සෙන්ටිමීටර් 11ක සමචතුරස්‍ර ආකාරයට නව ඇති සීම් කම්බියක් උපයෝගී කරගෙන ලකුණු දුන්නද පුතේ? ටෙස්ට් එකේ ලකුණු දුන්නද? නෑ සර්. විෂයන් දෙකක තමයි දුන්නේ. ඇහුනේ. විෂයන් දෙකක විතර තමයි තාම ලකුණු දුන්නේ. ගණිතය දුන්නේ නැද්ද? නෑ. මොනවද දුන්නේ? පුරවැසි වලයි භූගෝලය වලයි. චුටි විෂයන්නේ වෙන ලකුණු තියෙනවද? හරි. පැත්තක දිග 11 cm වූ සමචතුරස්‍රාකාරයට නව ඇති සීම් කම්බියක් උපයෝගී කරගෙන සෑදීයගේ විශාලම වෘත්තාකාර වලල්ලේ නිෂ්කම්භය ස්වර. පුතා ඔන්න ගාන තේරුම් ගන්න හරියට 10 වෙනි ගානේ කියනවා සමචතුරස්‍රයක් ආකාරයට නවපු කම්බියක්. එතකොට පාදයක දිග 11 cm. එතකොට සම්පූර්ණ දිග සමානයි 11 cm වාගේ 4ක් 44යි cm කම්බියේ දිග මේක තමයි ආයම සැරයක් හදන්නේ සර්කල් එක වෘත්තයක් වලට පත් කරලා. වෘත්තයේ පරිධිය තමයි පුතේ මේ 47. ඒ වෘත්තයේ පරිධිය තමයි සෙන්ටිමීටර් 47. ඔයා දන්නවනේ
වෘත්තයක පරිදේශන සූත්‍රය තමයි C සමානයි 2πr එහෙම නැත්නම් C සමානයි πd. දැන් අපි ලියනවා C සමානයි πd කියන සූත්‍රය. මොකද මේකේ විස්කම්බනේ අහන්න. C කියන එකට 44ක් එනවා. π කියන්නේ 22 එනවා. D. D වලගේ සමානයි 44 ගුණ කිරීම 22 යට 7 උඩ 1යි 2යි. D වලගේ සමානයි දෙවරක් 14යි කියලා උත්තරේ. දැක්කද පුතේ විස්කම්බයේ සෙන්ටිමීටර 14යි කියලා දාමු 14යි C. අන්න ඒක තමයි විස්කම්බය වෙන්නේ. ආයිසරක් කියනවා ගන්න පුතේ. කම්බියේ දිග වෙන්නේ කැට්ටක දිග 12 උඩ සමචතුරස්‍රාකාර කම්බිය. ඒකට සමචතුරස්‍රයේ පාද 4යි 12 සරක් 4 47. සමචතුරස්‍රය කියන්නේ වටේ දිග. ඒකේ 44ක් වෙනවා කම්බියේ. එතකොට මේ කම්බියේ දිග කියන එක තේන්නේ ඒ කම්බිය අරගෙන වෘත්තයක් හදනවා. වෘත්තාකාර හැඩයකට එනවා. වෘත්තාකාර හැඩයකට එවිලා ඒ වෘත්තයේ වටේ දිග තමයි පුතා කම්බියේ දිග. ඒ වෘත්තයේ වටේ දිග තමයි පුතේ පරිධිය. පරිධිය 44යි. පරිධිය 44යි කියන්නේ C සමානයි πd. C කියන්නේ 44යි, π කියන්නේ 22යි, D කියලා කියන්නේ 20යි. 7න් 22 මෙහෙට එනකොට 22න් 7 වෙනවා. 22ට 22 එකයි. උදේ 44ට 22 2යි. දෙවරක් 14යි සෙන්ටිමීටර D. විස්කම්බය 14. විස්කම්බය 14 එක තමයි අහන්නේ. විස්කම්බය තමයි අහන්නේ. ඊළඟට අහන ප්‍රශ්නේ බලන්න පොතේ 11 වෙනි ප්‍රශ්නේ සමචතුරස්‍රාකාර කොටසක් දීලා මෙහෙම ඇද රූපයක් පෙන්නලා මෙහෙම ත්‍රිකෝණයක් පෙන්නලා මෙයා 6යි කියනවා ABCD සමචතුරස්‍රයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 100යි වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 100යි ඊළඟට BE පාදයේ දිග 6යි එතන B මෙතන E BE පාදයේ දිග 6යි මේක A මේක B C D එතන D අගේ ඉන්න පුතා අපෙන් ගන්නවා BE පාදය 6ක් නම් රූපයේ පරිමිතිය කොහොමද රූපයේ පරිමිතිය හොයන්නේ ඔබ දන්නවනේ මේ සම්පූර්ණ රූපය හැදලා තියෙන්නේ මෙහෙමයි AB CD සමචතුරස්‍රයේ වර්ගඵලය 100යි BE පාදය 6යි රූපයේ පරිමිතිය 100යි මේක කඩේලක් තියෙනවා ඒතර පරිමිතියට ඒකයි කියෙන්නේ නැහැ පුතේ පරිමිතියට වැටෙන්නේ මේ විදුර රේඛා තුනයි මෙන්න මෙයාවයි මෙයාවයි එතකොට ඔයා දන්නවා මෙතන වර්ග සෙන්ටිමීටර් 100ක් තියෙනවා පුතේ මේ සමචතුරස්‍රය. එතකොට ඔයා දන්නවා මෙයාගේ පාදයක දිග කොහොමද පුතේ පාදයක දිග හොයන්නේ? සමචතුරස්‍රයක වර්ගඵලය හොයන්නේ දිග පල්ලයෙන් වැඩි කරලානේ. ඔයා දන්නවා දිගයි පල්ලයි දෙකම එක හා සමානයි. දිගයි පල්ලයි දෙකම එක හා සමානයි. ඇයි? සමචතුරස්‍රයක දිගයි පල්ලයි සමාන වූ නිසා ඒක සමචතුරස්‍රයක් වුණා. ඒ නිසා එයාගේ වර්ගමූලය තමයි පුතා වර්ගමූලය තමයි සමචතුරස්‍රයේ පාදයක දිග. පාදයක දිග. එතකොට 100 වර්ගමූලය 10යි 100. එතකොට මෙයා 10යි, මෙයා 10යි, මෙයා 10යි. අපිට ඕන නැති වුණාට මෙයා 10යි කියන එක ඔයා දන්නවනේ. ඒ කියන්නේ වටේම තියෙන පාද 4 10 10 10 10. අපිට ඕනේ නැහැ කිව්වට එයා ඕන පුතේ. මෙයා 10යි කියලා දැනගත්ත නිසා තමයි CE දිග අපිට හොයන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔයාට පේනවා මේ ත්‍රිකෝණික ත්‍රිකෝණේ අයිතිකර සම්බන්ධය යොදාගත්තාම CE දිගේනවා CE ගේ වර්ගය ධන 6 වර්ගය සමානයි 10 වර්ගය සම්බන්ධතාවය අයිතිකර CE ගේ වර්ගය ධන 6 වර්ගය 36යි 10 වර්ගය 100යි CE ගේ වර්ගය සමානයි 100 ඍණ 36 CE ගේ වර්ගය සමානයි කවුද පුතේ CE ගේ වර්ගය සමානයි 136ක් අඩු ගුණාම 64යි CE ගේ වර්ගයේ වර්ගමූලයක් වෙනවා 64. CE ගේ වර්ගමූලය සුළුනාම 8යි cm කියලා එනවා. එතන මේ පාදේ 8යි. දැන් ඉතින් මන්ට පරිමිතිය හොයන එක කිසි ප්‍රශ්නයක් නේ. මේ 10යි වෙන්නේ නැහැ. ඒ 10 ගන්නෙ නැහැ. පුතේ පරිමිතියට ගන්න වටේ දිගනේ. 10 1 2යි 3යි 6යි 8යි. ඕන්න මම පරිමිතිය දිනනවා. 10 3යි. හරිනේ. 10 1යි 2යි 3යි. සහ ඒකට තව 6ක්. තව 8ක් 10 තුනක් දෙන්න 30යි 6යි 8යි 14යි එකතු කරාම 44යි cm කියලා දෙනවා 44යි සෙන්ටිමීටර කියලා අවසන් උත්තරේ මේක තමයි පුතේ පරිමිතිය කියන්නේ වටේ
හරිම ලේසි. මේ පාදයේ 10යි 10ව 3. හරි. එහෙනම් ඊළඟට මෙතන 8යි මේක 6. 6 දනවා. හරි විදිය නැහැ. හැබැයි පුතා දැනගන්න ඕනේ මේ 10 ගත්තේ මේ සමචතුරස්‍රයේ වර්ගඵලය දීලා තිබුණා. වර්ගඵලය තිබුණ නිසා එයාගේ වර්ගමූලය සෙව්වා පාදයක දිග. වර්ගමූලය සෙව්වා පාදයක දිග. එතකොට මේක පාදයක දිග 10යිනේ. එතකොට මේ පාදය 10යි. අපිට මේ 10 ඕන නැහැ මර විදියට. නමුත් ඒක නැත්නම් අපිට පුතේ මේ අත හොයන්න බෑ. එතන ත්‍රිකෝණික ත්‍රිකෝණයක්නේ. පාද තුන අතර සම්බන්ධතාවය පයිතගරස් සම්බන්ධය. එතන අපි දන්නවා 6 වර්ගය ධන. මෙන්න මේ CE ගේ වර්ගය. 6 වර්ගයේ CE වර්ගය. දෙන්නගේ අර්ථයන් දෙක 10 වර්ගයට සමාන. 10 වර්ගය 100යි. 6 වර්ගය 30යි. 30 අඩු කරාම 64යි. 64 වර්ගමූලය 8යි. CE පාදයේ දිග සෙන්ටිමීටර් 8යි කියලා අපිට අවසන් පිළිතුර වශයෙන් දැක්කා. පැටලුනේ නැති දරුවන්ට සම්පූර්ණ. හොඳයි good. අපි යමු ඊළඟට දාලත් එක අනුක්‍රමණය අන්තක් ඛණ්ඩය. ඒකාව 12 වෙනි ගාන. රන්නේ ගණන් 14යි තියෙන්නේ පුතේ. ඊළඟ සුපිරි විදියට පාඩම හොඳට මතක් වෙන විදියට තමයි මේ ප්‍රොඩික්ෂන් ටියුට් එක හදලා තියෙන්නේ. ඔන්න පුතේ අහගන්න ඊළඟට අපි කතා කරගෙන යන්නේ 12 වෙනි ගාන. 12 වෙනි ගානේ කියනවා මෙන්න මේව දෙයක්. 12 වෙනි ගානේ කියනවා මෙන්න මේක සරල රේඛා දෙකක්. කියන්නේ මේ y අක්ෂය පුතේ මේ තියෙන x අක්ෂය. මෙන්න මෙතන දීලා තියෙනවා හිම රේඛාවක්. මෙතන දෙක. මෙතන දීලා තියෙනවා b එක a. AB රේඛාව. AB රේඛාවේ අනුක්‍රමණය තුනයි. පුතේ මේ රේඛාවේ අනුක්‍රමණය තුනයි. නිකන් කියන්න බලන්න. අනුක්‍රමණය තුන නම් මෙතන අන්තක්ඛණ්ඩයක් දීලා තියෙනවා කියලා මම කියනවා. පුතා කියන්නේ අනුක්‍රමණය තුනයි කියලා දීලා තියෙනවා. අන්තක්ඛණ්ඩයේ රූප සමානයේදී. බලන්න රූප සමාන. වයිව කැපෙන තැන කොහොමදයි? අන්තක්ඛණ්ඩය කියන්නේ පුතේ වයිව කැපෙන තැන. කොහොමදයි? එතකොට මෙතන දෙන්නේ එක. අතන දෙන්නේ දෙක. අන්තක්ඛණ්ඩය දෙක. ඒතර අනුක්‍රමණය තුනයි අන්තක්ඛණ්ඩය දෙකයි. අනුක්‍රමණය තුනයි අන්තක්ඛණ්ඩය දෙක. මම ගන්න හොඳද? මේ රේඛාවේ අනුක්‍රමණය තුන නම් පහත කණ්ඩාම් කඳුරේ කුමන කණ්ඩාම් AB මත පිහිටයිද? කුමන කණ්ඩාම් AB මත පිහිටයිද? කොහොමද ඒක කරන්නේ? මෙන්න කරන විදිය. කොහොමද කලින් මේ රේඛාවේ සමීකරණය ලියා ගන්න ඕන. පුතේ අනුක්‍රමණය තුනයි නම් අන්තක්ඛණ්ඩය දෙකයි. අනුක්‍රමණය තුනයි නම් අන්තක්ඛණ්ඩය දෙකයි. රේඛාවේ නම තමයි y සමානයි mx ධන c. එතන y සමානයි m ට දානවා 3 3x c ට දානවා 2. අනුක්‍රමණය 3යි අන්තක්ඛණ්ඩය 2. අනුක්‍රමණය 3යි අන්තක්ඛණ්ඩය 2. රේඛාවේ නම් හරිද? දැන් ඔයා දන්නවා මෙතන දීලා තියෙන කණ්ඩාංක 1 2 3යි 4. AB රේඛාවේ අනුක්‍රමණය 3 නම් පහත කණ්ඩාංක හතුරේ කුමන කණ්ඩාංක AB මත පිහිටයිද? මොන අපි එක කණ්ඩාංකයක් ගන්නවා. අපි කණ්ඩාංක එකක් අරගන්නවා. හරිම ලේසි. ධන එකේ ඍණ පහ. මොකද පුතේ මේකේ අදහස? ධන එක x ට දාපු ගමන් ධන එක x ට දාපු ගමන් මේ රේඛාව මත පිහිටනවනම් y වලට ඍණ 5 එන්නේ නැහැ. තේරුණාද පුතේ? x ට ධන එක දාපු ගමන් x ට ධන එක දාපු ගමන් මේ සමීකරණය y ට ඍණ 5 එන්න ඕනේ. එනවනම් මේ කණ්ඩාංකය මත තියෙනවා. ඔන්න බලන්න. y සමානයි 3 ගුණ කිරීම 1 ධන 2. y සමානයි 3 1 3 ධන 2. y සමානයි 5යි. එන්නේ නැහැ. ඇයි? එන්නේ ධන 5නේ. එන්නේ ඍණ 5. y ට එන්නේ ධන 5 තමයි එක දැම්මා. x ට එක දැම්මම x ට එක දැම්මම y ට එන්නේ ධන 5. ඊළඟට ඍණ 5. එහෙනම් මෙව කණ්ඩාංකයේ පිළිගන්නේ නැත. ඊළඟට පුතේ තව කණ්ඩාංකයක් දීලා තියෙනවා. ඒ තමයි ඍණ 1 ඍණ 1. අපි බලමු ඍණ 1 ඍණ 1 කියන කණ්ඩාංක. අර විදියටම සමීකරණය ලියලා y වල අගය ලබා ගන්න බලනවා x වල අගය දාන්න. හොඳ බලන්න පුතේ. මේ තියෙන්නේ පුතා දන්නවා y වල අගය, මේ තියෙන්නේ x වල අගය. මේ y වල අගය x වල අගය. හොඳ බලන්න. ඒක පැහැදිලි වෙනවා. y සමානයි mx ධන c ගේ y සමානයි 3 ගුණ කිරීම ඍණ 1 ධන c. y සමානයි
තුන්වත් සීතලෙන්නේ දෙකනේ පුතේ. සීතලෙන්නේ දෙකනේ. මම රේඛාවේ නම ලිව්ව විදිය වැරදි. y සමානයි 3x ධන 2. එහෙනම් y සමානයි 3x ධන 2. 3 වැඩි කිරීම x ඍණ 1. 3 වැඩි කිරීම x ඍණ 1. ධන 2. ධන 2. 3 වරක් 1 ඍණ 3යි ධන 2යි. y සමානයි ඍණ 1යි. y සමානයි ඍණ 1යි. ආව පුතේ ආව. x ඍණ 1 දාපු ගමන් y දෙන්නේ ඍණ 1. එහෙනම් මේ කණ්ඩාංකය අදාළ රේඛාවක පිහිටනවා. මේ සමීකරණයට අනුකූල වෙනවා. මේ සමීකරණය තමයි y සමානයි 3x ධන 2. උන අනිත් කණ්ඩාංකය තමයි 3න් එකේ කවුද පුතේ? 3න් එකේ අපිට දීලා තියෙනවා ඍණ 3. ඍණ 3. 3න් එකේ ඍණ 3. y සමානයි 3x ධන 2 රේඛාවේ නම මම ආදේශ කරනවා මේ තියෙන්නේ y වලගේ මේ තියෙන්නේ x ලා. y සමානයි 3 ගුණ කිරීම 3න් එක ධන 2. y සමානයි 3ට 3 කැපුණා 1 ධන 2. y සමානයි 3යි. මොකද උනේ? x ට 3න් එක දැම්මම x ට ධන 3න් එක දැම්මම y දෙන්නේ මොන 3ද? උතේ එන්නේ ධන 3. එහෙනම් ඍණ 3 තියෙන මේ කණ්ඩාංකය ගැලපෙන්නේ නැත. ඔට්ටු වෙන්නේ නැහැ. ඒක යන්නේ නැහැ. ඒකට පළවෙනි එක වෙන්නේ නැහැ. දෙවෙනි එක නම් වෙනවා. තුන්වෙනි එක වෙන්නේ නැහැ. හතරවෙනි කණ්ඩාංකෙත් අපි බලමු. හතරවෙනි කණ්ඩාංකයේ ඍණ 3න් එකේ ධන 1. ඔන්න පුතා දන්නවා මේ ඉන්නේ y බලගේ මේ ඉන්නේ x. y සමානයි 3x ධන 2. y සමානයි 3 ගුණ කිරීම ඍණ 3න් එක ධන 2. y සමානයි 3ට 3 කැපුණම ඍණ 1 ධන 2. y සමානයි ධන 1යි මේ පුතේ. ඔව් ඒක වෙන්නේ. අන්න ඍණ 3න් එක ධම්මා අවසානයේ ධන 1 ආවා. මේ y ද ධන 1 ආවා. ඍණ 3න් එක ධම්මව y ද ධන 1 ආවනම් ඒ කණ්ඩාංකයක් ඒ රේඛාව මත පිහිටන. පළවෙනි එක වෙන්නේ නැහැ දෙක වෙන්නේ. තුන්වෙනි එක වෙන්නේ නැහැ හතරවෙනි එක වෙන්නේ. කොහොමද වෙනවද කියලා තීරණය කරන්නේ? හොඳම විදිය ලේසිම විදිය තමයි අනුක්‍රමණය 3යි කියලා දීලා තියෙනවා. අන්තක් ඛණ්ඩයේ වෛර කපන තැන නිසා අපි ඒකෙ දෙන්න දාගන්න. ඊට පස්සේ සමීකරණය හදාගන්න. ඒ හදමු සමීකරණයට මේ දෙන ලද අන්දාංකයේ සලාගේ ආදේශ කරලා බලනවා y එනවා. x වලට දැම්මම ධන 1 y දෙන්නේ ධන 5. ඊනම් ඒකේ තියෙන බහන්සා ඒ කණ්ඩාංකයේ කොහොමද පිළිගන්නේ නැහැ. x ට ඍණ 1 දැම්මා y ට ඍණ 1 ආවා. ඔව් එහෙනම් x ට දාපුවාගේ සාපේක්ෂව y ගේ ඍණ 1 ආපු නිසා ඒ කණ්ඩාංකයේ සිද්ධ වෙනවා. ඔන්න x ට 3න් 1 දැම්මා 3ට 3 කැපුණ 1යි 1යි 2යි එකතු කරාම 3යි. එතකොට y බලගේ 3. x ට ඍණ 3න් 1 ආදේශ කරාම y දෙනවා ධන 1. ඒක තමයි මොකද පුතේ ගැලපෙනවා. ඒක ගැලපෙනවා මේ කණ්ඩාංකයයි මේ කණ්ඩාංකයයි දෙක. ගම් වතුරෙන් ආපදාවට ලක් වූ ජනතාවට සාහසීම පිණිස විදේශ රටක සිටින ලාංකිකයන් කණ්ඩායමක් මෙරටට ඇමරිකන් ඩොලර් 25,000ක මුදලක් පරිත්‍යාග වශයෙන් ලබා දුනි. ඒ ලංකා මුදලින් වටිනාකම කීයද කියලා අහනවා. රිමලේසි ඒ ඇමරිකන් ඩොලර් එකක් රුපියල් 150 නම් පුතේ. හරිම ලේසි කිව්වේ 150න් ඩොලර් 25,000 ගුණ කරන එක තමයි කරන්නේ. හරිම ලේසි කිව්වේ මේක සංකීර්ණ නැහැ කිසිම දෙයක් දීලා නැහැ බලන්න. 1 ඩොලර් එක වටිනාකම රුපියල් 150 වූ අවස්ථාවේ ඩොලර් 25,000 මුදලක් යාන්න හම්බෙන්නේ. ඒතර මෙතන පැහැදිලි වෙනවා පුතේ බිංදුව 3ක් මෙතන දැම්මා. මේ තව බිංදුවක් දැම්මා. අලුස්වර 5 120. අලුස්වර 5 තමයි 5ක් ඉතිරි. අලුස්වර 2 30යි 7යි 37යි. රුපියල් 3 ලක්ෂ කියන පුතේ 37,50,000 මුදල හම්බෙලා තියෙනවා පුතාලා. මෙතන සහන ආධාර ලබා දෙන්න. බලන්න පුතේ අයිසරේ ගම්මතුරෙන් ආපල්ලක් වූ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ඇමරිකාවේ ඉන්න කණ්ඩායමක් ඇමරිකන් ඩොලර් 25,000 මුදලක් පරිත්‍යාග කරනවා. ඩොලරයක් රුපියල් 150. ඔන්න මේ බිංදුව දැන්. මේ බිංදුව තුනක් දැන්. මෙතන බිංදුව අතර බිංදුව හතර දැන්. 15 75 5ක්. 15 2 30 7 37,50,000 කියලා. ඊළඟට 14 වෙනි ගාන කෙටි ප්‍රශ්න පත්‍රයේ එතන ඉවර වෙනවා පුතේ. බලන්නකෝ කොහොමද මේව වෙන්නේ කියලා. කෙටි ප්‍රශ්න පත්‍රයේ ඉවර වෙනවා 14 වෙනි ගාන.
14 ගන්න මොකද බලන්න දීලා තියෙන්නේ. ABC සමපාද ත්‍රිකෝණයක් වේ. ABC සමපාද ත්‍රිකෝණයක් වේ. අපිට කියනවා EFA මෙන්න මේවනේ දීලා තියෙන්නේ. ABC සමපාද ත්‍රිකෝණයක් කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙහෙම මේ පාදයේ චුට්ටික් විතර දික් කරලා මෙන්න මෙහෙම සඳහන් කරලා තියෙනවා ඍජු කෝණික. අගයක් මෙතන ඍජු කෝණිකයි. මෙතන E අකුර, මෙතන F අකුර, මෙතන C, මෙතන D. ඔය විදිහට දීලා තියෙන්නේ. විඥානවා පුතා EFA කෝණය වෙන මෙතන කෝණය දීලා තිනවා පුතේ අංශක 20යි. EFA කෝණය අංශක 20ක් නම් ABF කෝණය ABE කෝණය මෙන්න මේ කෝණය ගියා. මෙයාගේ ගියා. කොහොමද බලන්නකෝ කරන්නේ? දැන් ඔබ දන්නවා මෙතන සඳහන් වෙලා තියෙනවා මේ අභ්‍යන්තර කෝණ ඔක්කොම අංශක 62. ඇයි පුතේ? සමපාද ත්‍රිකෝණයක් නම් ඒගොල්ලොන්ගේ අභ්‍යන්තර කෝණ අගෙන් සමාන. තුන් දෙනාම එකතු 180යි 180 පුතේ ආයි බෙදනවා උනේ. ඒතර මේ කෝණේ අංශක 60ක් වෙනවා. උදාහරණ පේනවා මේ කෝණේ අංශක 60ක් වෙනවා. අනිකරම 60යි. දැන් මේ කෝණේ අංශක 60ක් වෙනවානේ. ඇයි? සමපාද ත්‍රිකෝණයක් කියන්නේ පාද තුනම දිගින් සමානයි. එක් අභ්‍යන්තර කෝණයක් එතකොට අංශක 60ක් වෙනවා. මෙයාටයි. අපෙන් දැන් අහන ප්‍රශ්න. මෙයාට යගේ 20යි කියලා දීලා තියෙනවා. ඒතර පුතා දන්නවානේ මේ කෝණයේ අගය මෙන්න මේ කෝණයේ අගය අංශක 20යි නම් මෙතන කෝණයේ අගය අංශක 20යි පුතේ එතන ප්‍රතිමුඛ කෝණ නිසා. මෙතන 20යි නම් මෙතන 20යි ඒකට හේතුව ප්‍රතිමුඛ කෝණ නිසා. ප්‍රතිමුඛ කෝණ වල එකතු අංශක අගයන් සමානයි පුතේ. ප්‍රතිමුඛ කෝණ අගයන් සමානයි. මෙතන 20 නම් මෙතන 20. දැන් පුතා මට කියන්න මේ කෝණය අගය කීයද? මේ කෝණය අගය. ඇයි පුතේ මෙන්න මේ ත්‍රිකෝණයේ පාදයක් දික් කරාම සෑදෙන මේ බාහිර කෝණය ඊට අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙක එකතු වෙන සමාන වන නිසා මෙතන 60 නම් මෙතන 60 නම් මේ දෙන්න එකතුව 60ක් වෙන්නේ නැහැ. මෙතන 20 නම් එතකොට මෙතන කෝණය 40යි. ඒ කෝණය 40යි. මෙතන 20යි කියන්නේ බලගන්න මම එළියෙන් කියන්නම් පැහැදිලි නැති නිසා මෙතන කෝණය 40යි. ඇයි මේ ත්‍රිකෝණයේ මේ චූටි ත්‍රිකෝණේ පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණය ඊට අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ දෙන්නගේ එකතුව සමාන. මෙයා 20 නම් මෙයා 40යි. මොකද මෙතන 60 වෙන්න ඕනේ. එකතුව 60. දැන් මට කියන්න මෙන්න මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතුව 180ක් නිසා මෙතන 90යි මෙතන 40යි 90යි 40යි 130යි 130යි 90යි 40යි දෙන්න එකතුවාම 130යි. එතන මෙතන කෝණය අංශක 50යි පුතේ. මෙන්න මේ කෝණය අංශක 50. එතන මේ දෙන්නම එකතු අංශක 60ක් නම් ඒ 60න් අඩු කරනවා අංශක 50. උත්තරේ එනවා අංශක 10ක් කියලා. ඔකෙදී උදාහරණ පියවර සහිතව ගන්න වෙනවා. මෙතන ABC කෝණයක්, ACB කෝණයක්, DAC කෝණයක් තුන් දෙනාම 60 රැගෙන කියලා ඉස්සෙල්ලා ලියන්න. ඇයි එහෙම කියන්නේ? ඕනම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතු අංශක 180යි. මේක සමපාද ත්‍රිකෝණයක් නිසා 183ට බෙදුවාම මේ කෝණෙත් 60යි මේ කෝණෙත් 60යි මෙයාට. මෙයා නම් අපිට ඕන නැහැ. මෙයා 20 නිසා මෙයා 20යි ඒකට හේතුව ප්‍රතිමුඛ කෝණ. එතකොට මේ 20යි මෙන්න මෙයා එකතු වුණාම මේ 60ට සමානයි හේතුව ත්‍රිකෝණයක පාදයක් දික් කරාම බාහිර කෝණය ඊට අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙක එකතු සමාන. මෙතන 20 නම් මෙතන කෝණය 40. එතකොට මෙතන 60 වෙනකොට මෙතන 20 නම් මෙතන 40. එතකොට අපි දන්නවා මේක 40 නම් මේක 90 නම් මේක 40 නම් මේක 90 නම් මෙතන කෝණය අංශක 50. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ මේක 50 නම් පුතේ මේ දෙන්න එකතු 60ක් වෙනකොට මේක 50 නම් මෙතන 10ක් කියලා. ඔන්න පළවෙනි ගාන දීලා තියෙනවා පුතා. දෙවෙනි කොටසේ පළවෙනි ගාන. ඊටවන්ට 147. x ලගේ දීලා තියෙනවා ඍණ 2 ඍණ 1 බිඳුවක් 1. y ලගේ දීලා තියෙනවා ඍණ 5 ස්ථාන ඍණ 1 ස්ථාන 3.
මේක තමයි පුතේ අගය වගුව. අපිට දීලා තියෙන අගය වගුව මෙන්න මේ විදිහට කොටුව වෙන් කරලා තියෙනවා. y සමානයි 2x ඍණ 1 මගින් දැක්වෙන ශ්‍රිතයේ ප්‍රස්ථාර ඇදීම සකස් කළ අසම්පූර්ණ අගය වගුවක් අහත දැක්වේ. වගුවේ ස්ථාන සම්පූර්ණ කරන්න කියලා කියනවා. පුතා දන්නවා මේ වගේ අවස්ථාවකදී ස්ථාන සම්පූර්ණ කරන්න උදව් දෙය තමයි ඒ ස්ථාන කියන ඉලක්කම් වලට විතරක් චුටි වගුවක් ගන්න. ස්ථාන තියෙනවා මෙතන එකක් තියෙනවා මෙතන තව එකක් තියෙනවා. නබි වගුවක් ගන්නවා කවුද? ඍණ 1 තියෙනවා ධන 1 තියෙනවා. ඍණ 1 තියෙනවා ධන 1 තියෙනවා. ඔන්න අපිට පේනවා මෙතනින් දෙක ගුණ කරනවා x ගේ ආන් අඩු කරනවා යාත්‍රිකින් එක. ඔන්නේ විතර ලැබෙනවා කවුද? y. එයාට ලැබෙනවා y. දෙක ගුණ කරාම ඍණ 1 අඩු කරා 1. දෙක ගුණ කරාම 1 අඩු කරා 1. දෙවරක් 1 ඍණ 2යි ඍණ 2යි ඍණ 1යි ඍණ 3යි. දෙවරක් 1 ධන 2යි ධන 2කින් එකක් අඩු කරාම 1යි. හරිම ලේසි පුතේ. දෙවරක් 1 ඍණ 2යි ඍණ 2යි ඍණ 1යි ඍණ 3යි. දෙවරක් 1 2යි දෙකෙන් එකක් අඩු කරාම 1යි. අන්න එතකොට මෙතෙන්ට එන අගය තමයි පුතේ 3. මෙතෙන්ට එන අගය තමයි පුතේ ධන 1. දැන් පුතාලා දන්නවා මේකේ ප්‍රධාන අක්ෂය කෙලින් තියෙන අක්ෂය y අක්ෂය. නගව y අක්ෂය අගය වගුව පිරෙවුවා. අගය වගුව පුරවල ඉවර වෙලා අහනවා ප්‍රස්ථාරයේ සුදුසු කණ්ඩායම් තලයක. සුදුසු කණ්ඩායම් තලයේ වම y වලට තියෙන ලොකුම අගය ඍණ වලින් 5. ධන වලින් 3. ඍණ වල 5 ඉඳලා ධන වල 3 දක්වා. උඩ ඉඳලා පටන් ගන්නවා 3 2 1 බිඳුව 1 2 3 4 5. 3 2 1 බිඳුව 1 2 3 4 5. ඉවරින් ඔන්න බිඳුව හරහා මේම රේඛාව ගෙවුවා. ඒක තමයි x අක්ෂය. 1 2 3 1 2 3 ඍණ 3 ඍණ 2 ඍණ 1 2 3 කියලා ගන්න. මෙන්න මේමයි අගය වගුව x අක්ෂය ලකුණු කරන්නේ. පළවෙනි එක තමයි පුතේ ඍණ 2 ඍණ 5. මෙන්න ඍණ 2 කෙලින් කොහොම වෙනවා? කවුද? ඍණ 5 දක්වා. මෙන්න ලකුණු කරනවා. ඍණ 2 ඍණ 5. ඍණ 2 ඍණ 5. ඊළඟට ඍණ 1 ඍණ 3. ඍණ 1 ඍණ 3 මෙතන. එතන බිඳුවේ ඍණ 1 මෙතන. බිඳුවේ ඍණ 1 මෙතන. ධන 1 1 මෙතන. 2 3 මෙතන. සරල ධාරි ප්‍රයෝගී කරගෙන රේඛාවක් දිනවා. මෙන්න මෙහෙම මේ රේඛාව නම ලියනවා y සමානයි 2x ඍණ 1. පැහැදිලි පුතේ. ඊළඟට අහනවා ඍණ 5 ඒ ලක්ෂ්‍යය යත රේඛා මත පිහිටයි නම් කේහි අගයස. මොකද පුතේ මේ කතාව? ඍණ 5 k. මම මෙතනින් ගන්නවා එකක් 1 අගය වගුව පුරවා 2 ප්‍රස්ථාරයෙන් දා ඔන්න මම අංක 3 මෙතෙන්ට ගන්නවා. මොකද කණ්ඩායමේ ඍණ 5 k. k කියන එකේ අගය k කියන අගය අපිට තියලා නැහැ. අපේ ගහනවා පුතේ මේ ප්‍රස්ථාරයේ රේඛාව මත මේ කණ්ඩායමේ පිහිටයි නම් කේවලගේ ඒ කියන්නේ x ඍණ 5 දැම්මම x සඳහා මේ සමීකරණය x සඳහා ඍණ 5 දැම්මම k සඳහා එන්නේ මොකක්ද කියලා පෙන්නන්න. එන්න මොකක්ද කියලා? y සමානයි 2x කියන රේඛාවේ y සමානයි 2 ගුණ කිරීම ඍණ 5 ඍණ 1. y සමානයි දෙවරක් 5 ඍණ 10යි ඍණ 10යි ඍණ 1. y සමානයි ඍණ 11යි. හොඳට අහගන්න. දෙවරක් 5 10යි මොන 10යිද? ඍණ 10. ඍණ 10යි ඍණ 1යි සුරුදාම දෙන්නම ඍණ නිසා එකතු වෙනවා ඍණ 11. එතකොට k සඳහා ලැබෙන ඉලක්කම කවුද පුතේ? m නිසා k සමානයි ඍණ 11යි කියලා අවසන් පිළිතුර එනවා. බලන්න හරිද කියලා. දෙක හම්බත් දෙන්න දවදාණයෙන් අහගන්න පුතේ. ඔන්න වැඩේ වෙන විදිය y සමානයි 2x ඍණ 1 නේ රේඛාවේ නම් මේ ඍණ 5 k කියන එකෙන් අදහස් කරන්නේ x වලගේ ඍණ 5යි y වලගේ දීලා නැහැ. y වලගේ k. එහෙනම් අපි මේ සමීකරණේ රේඛාව මත මේ කණ්ඩායමේ පිටරම නම් x ඍණ 5 මම y සඳහා නැත්නම් k සඳහා එනාගේ තමයි y දෙනාගේ. k සඳහා එනාගේ තමයි y දෙනාගේ. මොකද මේ කණ්ඩායමේ ඉස්සෙල්ලා තියෙන x වලගේ y වලගේ පස්සේ.
ඔකන් කලින් කියලා දුන්නානේ. ඒකට අහනවා ඊට දෙකේ යටි රේඛාවට සමාන්තර උද. ඊට රේඛාවට සමාන්තර උද. උදාහරණ මතකයි මම කලින් දවසකුත් කිව්වා රේඛා සමාන්තරයි නම් රේඛා සමාන්තරයි නම් අනුක්‍රමණ සමානයි. අනුක්‍රමණ සමානයි. ඊළඟ උදාහරණ මතකද මම කලින් දවසේ මේකත් කිව්වා. බිඳුවේ කියලා ඉලක්කමක් තියෙනවනම් බිඳුවේ කියලා ඉලක්කමක් තියෙනවනම් ඒක තමයි පුතේ අන්තක්ඛණ්ඩය. මම මෙතනින් හදනවා හතරවෙනි එක. මේ රේඛාවට සමාන්තර උද සමාන්තර නිසා සමාන්තර බැරි සමාන්තර බැරි අනුක්‍රමණය එම අගයමයි අනුක්‍රමණය දෙකමයි අනුක්‍රමණය දෙකමයි බිඳුවේ දෙක හරහා යන නිසා අන්තක්ඛණ්ඩය වෙන්නේ ධන දෙකයි. ඇයි? බිඳුවේ කියලා යම් ඉලක්කමක් තියෙනවා නම් ඒක තමයි අන්තක්ඛණ්ඩය. බිඳුවේ දෙක නම් අන්තක්ඛණ්ඩය දෙකයි. බිඳුවේ පහ නම් අන්තක්ඛණ්ඩය පහයි. බිඳුවේ ඍණාත්මක නම් අන්තක්ඛණ්ඩය ඍණාත්මකයි. බිඳුවේ ඍණ එක නම් අන්තක්ඛණ්ඩය ඍණ එකයි. M කියන්නේ අනුක්‍රමණය දෙකයි. C කියන්නේ අන්තක්ඛණ්ඩය දෙකයි. ඒතකොට මෙතන බිඳුවේ දෙක නිසා පුතේ අන්තක්ඛණ්ඩය දෙකයි. ඒතකොට අනුක්‍රමණය සමාන්තර බැවින් මේ රේඛාවේ අනුක්‍රමණයම තමයි. මතක තියාගන්න සමාන්තර රේඛාවන්ගේ අනුක්‍රමණ සමාන. අනුක්‍රමණ සමාන. අනුක්‍රමණ සමාන. එහෙනම් අනුක්‍රමණය මෙයාගේ දෙකයි. එහෙනම් මෙයාගේ දෙකයි. අන්තක්ඛණ්ඩය බිඳුවේ දෙක නිසා අන්තක්ඛණ්ඩය දෙක. සමීකරණය y සමානයි 2x ධන 2. අනුක්‍රමණයටත් දෙන්නේ අන්තක්ඛණ්ඩයටත් දෙන්නේ. y සමානයි 2x ධන 2 කියලා රේඛාව ලැබෙනවා. අන්න සමීකරණය ලියලා මම හිතනවා පුතාට ඒක තේරෙන්න ඇති. ඇදලි වෙන්න ඇති කියලා. හොඳයි. ප්‍රස්තාරේ අගය වර්ග පොළොවට හැටි මේ කියන්නේ. මේ තියෙන ඉලක්කමේ ඍණ දක්වා පහ තියෙන ඍණ පහ දක්වා තියෙන ධන 3 දක්වා තියෙන. ධන 3 සිට ඍණ 5 දක්වා y අක්ෂය ගහලා බිඳුව හරහා x අක්ෂය ගහලා ධන දිශාවට ධන පැත්ත ඍණ දිශාවට ඍණ පැත්ත ලකුණු කරලා ඛණ්ඩාංක ලකුණු කරලා රේඛාවක් දෙන්න. තේරුණාද පුතේ? ඒ ඇඳපු රේඛාව මේ අදාළ රේඛාව ඇසුරු කරගෙන අහන ප්‍රශ්නයක් තමයි මේ. රේඛාව මත පහේ ඒ ඛණ්ඩාංකයේ පිළිදනවා. ඊට පස්සේ අපි අහනවා ඒ සඳහා අගය මොකක්ද කියලා. අපි කරේ x සඳහා ඍණ 5 ආදේශ කළ සුළු කර. ඒට උත්තරය ආවා ඍණ 11යි කියන. අන්න ඒක තමයි දෙකේ සඳහා ලැබිච්ච. අද දවසේ අපි කතා කරගත්ත විදිහට වෙලාව අවසන් වෙලා තියෙනවා පුතේ. අපි එහෙනම් සූදානම් වෙමු. සුපුරුදු ලෙස මේ බදාදටත් මේ සිකුරාදටත් හවස 5 ඉඳලා 7 වෙනකම් හම්බෙලා වැඩ කටයුතු කරමු. හොඳයි පුතේ. සියලු දෙනාට දරුවන් සරණයි. සුබ දවසක්. පරිස්සමින් ඉන්න.